අයිබෝන් wish you happy new year. එදා prepositions පාඩමේ තව කොටසක් ඉතුරු වුණා. විනාඩි 15ක වගේ කොටසක් තියෙනවා. හැබැයි ගම පොතේ. හරි. මචං පැහැදිලි කරන්න ලියන අතරේ බලන්න off. off කියන්නේ preposition එකක්. Can you turn off? මෙතන turn off කියන්නේ අතම කිව්වොත් මේක ක්‍රියාපදයක්. turn off කියන්නේ. turn off කියන්නේ මොකද්ද? නවත්තනවා නේ. Can you turn off the fan? ඔයාලට fan එක නවත්තන්න පුළුවන්ද? හරි. ඔයාලට fan එක නවත්තන්න පුළුවන්ද? Can you කියන ඔයාලට පුළුවන්ද turn off නවත්තන්න ක්‍රියා විරහිත කරන්න. විදුලි පංකාව. Number 2. We must take off. මෙතන take off කියන්නේ එතන එකක් ක්‍රියාපදයක්. මේවට කියනවා phrasal verbs කියලා. take off කියන්නේ ගලවනවා. ගලවනවා. We must take off. අපි ගැලවිය යුතුමයි. must කියන්නේ යුතුමයිනේ. Our shoes අපේ සපත්තු and hats ඒ වගේම තොප්පි. Before කියන්නේ පෙර. Entering ඇතුල් වීම. The temple පන්සල. අපි පන්සලට ඇතුල් වීමට පෙර. හරි. Before entering the temple කියන්නේ පන්සලට ඇතුල් වීමට පෙර මොකද කරන්න ඕනේ? අපි අපේ සපත්තු සහ තොප්පි ගැලවිය යුතුමයි. Number 3. I am getting off. get off කියන්නේ බස් එකෙන් වගේ බහිනවා. getting off කියන්නේ ඒ කියන්නේ මම බහින්නයි ඉන්නේ. මෙතන අදහස අර present continuous පාවිච්චි කරලා ඉන්නේ. මේ මොහොතේ බහිනවා වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් present continuous පාවිච්චි කරන්න පුළුවන්. දැන් පොඩ්ඩකට පස්සේ අනාගතේ බහිනවා නම් ඒත් පුළුවන්. හරි. එක්ක දැන් බැහැ ඉන්නවා එක්ක අනාගතේ බහින්නේ ඉන්නවා. I am getting off. මම බහිනවා at the next bus halt. ඊළඟ bus halt එකෙන්. Number 4. Please keep off the grass. ඒක තේරුම මොකද්ද? keep off. keep off කියන්නේ පා ගන්න එපා. පා ගන්න එපා. තනකොළ පා ගන්න එපා. the grass කියන්නේ තනකොළනේ. ඊළඟට take off කියන්නේ ගලවනවා. එයාගේ past tense තමයි took off. he took off. ඔහු ගැලෙව්වා. මොනවද? his gloves. ඔහුගේ අත්වැසුම්. අත් ආවරණ. ගලවපු දේ සාමාන්‍යයෙන් මැද්දට දානවා. took සහ off මැද්දට ගලවපු දේ දානවා. his gloves. ඔහුගේ අත් ආවරණ. හරිද? ක්‍රිකට් ක්‍රීඩකයෙකු එහෙම දාන්න. gloves. හරි. එතකොට සාමාන්‍යයෙන් off කියන තනියම ගත්තොත් ඒකේ තේරුම ඉවතට කියන තේරුම තියෙනවා. ඉවතට කියන තේරුම මේකේ තියෙනවා. ඊට අමතරව තවත් ක්‍රියාපද හා සම්බන්ධ වෙලා විවිධ තේරුම් ආවනේ. ඉක්මනට ලියාගන්න. මේ දක්වා අපි grade 8 වල grammar තමයි කරගෙන ගියේ. අපිට අනිත් පාඩම්, ඒ කියන්නේ grade 8 textbook එකේ අනිත් පාඩම් කරන්න පුළුවන් මේ බොහෝ විට ලබන සතියේ. තාම ඔක්කොටම පොත් හම්බෙලා නැහැ අට වසරේ පොත. ඔක්කොටම අච්චු පොත් හම්බුන ගමන් සාමාන්‍ය පාඩම්, ඔය dialogues, ඒ කියන්නේ මුළු පොතම කරන්න පටන් ගන්නවා. දැන් මේ දක්වා කළේ grammar පාඩම් විතරයි. grammar පාඩම් තමයි විභාගෙට එන්නේ ඉතින්. ඊට අමතරව අනිත් පාඩනුත් කරන්න ගන්නවා බොහෝ විට ලබන සතියේ ඉඳන්. අද ගොඩාක් අදගත් පාඩමක් කරනවා be verbs කියලා. අතිශයින් වැදගත්. හරිද? ලියලා ඉවරද? හරි ලියලා ඉවරනකොට කට්ටිය මට මැසේජ් එකක් දාන්න I have finished කියලා. බෝඩ් එකේ මහන්න ඕනේ ඒක. If you have finished, send me a message. Okay, Ginu has finished. Others, Ditumi has finished. Shavin, Saheli, Utkarsha, have you finished? Ahuela website mana lihat na? Shavin has finished. Write in a flash. Okay.
ඕකේ මම උඩ ටික විතරක් මකනවා යට ටික එහෙම තියන්න ඇරලා හරි we'll go to the next example next preposition actually behind නේද ඒක උදාහරණයක් මම ලියන්නේ මේවා දන්නේවනේ behind කියන්නේ පිටුපස්සනේ පිටිපස්සේ the notice board is behind the class එක උදාහරණයයි the notice board දැන්වීම් පුවරුව is කියන්නේ තියෙනවා කොහෙද තියෙන්නේ behind පිටිපස්සේ behind the class පන්ති කාමරයේ පිටිපස්සේ දැන්වීම් පුවරුව තියෙනවා පිටිපස්සේ පන්ති කාමරයේ පිටිපස්සේ දැන්වීම් පුවරුව තියෙනවා right in a flash behind කියන්නේ පිටිපස්සේ Okay, next one. හරිනේ දෙලිවනේ. Next one. Inside. Inside කියන්නේ ඇතුලේ. Right in a flash. Inside ඇතුලේ. Behind කියන්නේ පිටිපස්සේ. Inside කියන්නේ ඇතුලේ. හරි. එක උදාහරණයක් දෙන්නේ. එසේනේ. ඔවුන් ඉන්නවා පන්ති කාමරයේ ඇතුලේ. ඔවුන් පන්ති කාමරයේ ඇතුලේ ඉන්නවා. කොහොමද කියන්නේ? ඔවුන් නම් they වලට පස්සේ අපි ක්‍රියාපදේ දානවා. ඉන්නවා කියන්නේ are. ඔවුන් ඉන්නවා. ඇතුලේ inside. පන්ති කාමරය the classroom. They are inside the classroom. Right in a flash. ඔවුන් ඉන්නවා පන්ති කාමරයේ ඇතුලේ. They are inside the classroom. හරි එළිය නම් කොහොමද කියන්නේ inside කියන්නේ ඇතුලේ එළිය නම් outside outside කියන්නේ පිටත හරි දැන් ටීචර් එහෙම වැරද්දක් කළාම go outside එළියට යන්නනේ හරි the security guard is outside the bank එක උදාහරණයයි the security guard මුරකාරු ඉන්නවා කියන්නේ is outside එළියේ outside the bank බැංකුවෙන් පිටත ඉන්නවා කවුද security guard ආරක්ෂක නිලධාරියා නැත්නම් මුරකාරු right in a flash okay හරි ඊළඟ ගොඩක් වැදගත් එකක් තව තුනයි තියෙන්නේ ඊළඟ ගොඩක් වැදගත් ඒ තුන අතුරින් පේපර්ස් වලදී නිතර වෙනවා off නෙමෙයි off ලියගන්න
හරි. of ගත්තහම of එකෙන් අයිතිය හඟ වෙනවා. ඔන්න මම එක උදාහරණයක් ලියනවා. of එකෙන් අයිතිය හඟ වෙනවා. the capital අගනුවර. capital කියන්නේ අගනුවර of England. England කියන්නේ එංගලන්තය. of England කියන්නේ එංගලන්තයේ එංගලන්තයට අයිති අගනුවර. හරි. දැන් capital කිව්වත් පණ නැහැ, England කිව්වත් පණ නැහැ. දෙකටම පණ නැහැනේ. සාමාන්‍ය පණ නැති දේවල් වල අයිතිය හංගවන්නේ of එකේ. හරි. හැබැයි පණ තියෙන කෙනෙක් ගත්තොත් කසුන්ගේ කා එක, කසුන්ස් කා කියලා apostrophe දාලා තමයි අයිතිය හංගවන්නේ. කසුන්ගේ කාර් එක. හැබැයි එංගලන්තයේ අගනගරය කියන්නේ මෙහෙම කිව්වොත් වැරදි. England's capital කිව්වොත් වැරදි. එංගලන්තයට අයිති අගනගරය කියලා England's capital කියලා ලියුවොත් වැරදි. හරිද? එංගලන්තයේ අගනගර කියලා මෙහෙම ලියුවොත් වැරදි. අපි කියන්න ඕන the capital of England කියලා. මේක වැරදි. අයි දෙකටම පණ නැහැ. පණ නැත්නම් මෙහෙම apostrophe s දාලා අයිතිය හංගවන්න බෑ. එහෙම හංගවන්න අඩු ගානේ දෙන්නටම හෝ එක්කෙනෙක්ට හෝ පණ තියෙනවා. දැන් මෙතන පසුන්ට පණ තියෙනවා. කාර්යකට පණ නැහැ. එක්කෙනෙක්ට හෝ දෙන්නටම හෝ පණ තියෙනවා නම් තමයි මෙහෙම apostrophe එකෙන් අයිතිය හංගවන්න පුළුවන්. හරි හදන්න මේක ලියන්න. Okay, what is the capital of England? The capital of England is එංගලන්තයට අයිති අගනුවර. මොකද්ද? එංගලන්තයේ අගනුවර London. proper noun එකක් L capital. sorry, is දාන්න බෑනේ. ඇයි මේ වාක්‍ය වැරදි? දැන් අපි ඒකට ඉගෙන ගන්න යන්නේ ඊට පස්සේ ග්‍රැමර් පාඩමට. The capital of England London කියලා ලියුවා. හරි. සිංහල දන්නවනම් මේ වාක්‍ය හරි. එංගලන්තයේ අගනුවර ලන්ඩන්. හැබැයි මේ වාක්‍ය ග්‍රැමටිකලි වැරදි. හේතුව මේ වාක්‍යයට ක්‍රියාපදයක් නැහැ. ඉතින් ක්‍රියාපදයක් නැති වාක්‍යයකට විසඳුමක් ලෙස මොකක්ද අපි දාන්නේ? be verb එකක්. මේක වර්තමාන කාල. ඒක නිසා දාන්නේ am හරි is හරි are හරි. The capital of England කියුවා මේක එංගලන්තයේ අගනුවර තමයි subject එක. කර්තෘ. ඒක වචන. අපි දාන්නේ ඒක නිසා is කියලා අනිවාර්යෙන් ඕන. ඒක තමයි verb එක. ක්‍රියාපදයක් තිබිය යුතුමයි වාක්‍යයකට. නැත්තම් ඉංග්‍රීසි වාක්‍ය වැරදි. හරි. එංගලන්තයේ අගනුවර ලන්ඩන් වේ. is එක තේරුම වෙනවා ඔතෙන්දී. එංගලන්තයේ අගනුවර ලන්ඩන් වෙනවා. හරි ඔයගොල්ලෝ ඊට පස්සේ අන්තිම වෙනකන් ඉන්න. අලුත් අවුරුද්දේ පිරිත් එහෙම අහනවා. පිරිත් එහෙම දාලා පෙන්නනවා. හරි. පිරිත් එහෙම අහන්න දෙයි. අලුත් අවුරුද්ද සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා අහන්න. හරිද? අපි තව උදාහරණයක් ගමු. කතාවේ ආරම්භය ඉතා ලස්සන. නැත්නම් රසවත්. ආරම්භයට කියන්නේ the beginning. The beginning of the story. බලන්න එකයි. The story කියන්නේ කතාව. Of the story කියන්නේ කතාවට අයිති. ආරම්භය. කතාවේ ආරම්භය. හරි. සාමාන්‍යයෙන් of එකට පෙර සහ පසු තියෙන නාම පද. හරි. බලන්න capital කිව්වත් noun එකක්. England කිව්වත් noun එකක්. මෙයා ඉස්සරහට පේපර්ස් කරලා දීලා දෙගන්න. ඒකයි මෙහෙම කියන්නේ. beginning කියන්නේ ආරම්භය. මොකේ ආරම්භය? කතාවට අයිති. of එකෙන් කතාවට අයිති කියලා අයිතිය හැගෙවුවා. කතාවේ ආරම්භය. කතාවට අයිති ආරම්භය. ආපහු වෙනවා කියන්නේ is දානවා. subject එක තමයි subject එක. කතාවේ ආරම්භය. is කියන්නේ වෙනවා. කොහොමද වෙන්නේ? very interesting. ඉතා රසවත්. interesting කියන්නේ රසවත්. beginning කිව්වේ ආරම්භය, interesting රසවත්. very interesting ඉතා රසවත්. කතාවේ ආරම්භය ඉතා රසවත් වෙනවා. අවසානයේ කොහොමද දන්නේ? Write in a flash. ඔයා දන්නවද චිත්‍රපටියේ නම?
ඔයා දන්නවද? Do you know? Do you know? ඔයා දන්නවද? නම, the name. හරි. ඔන්න බලන්න නම do you know the name? ඔයා දන්නවද නම? මොකේ නමද? කුමකට අයිති නමද? The film චිත්‍රපටි. නැත්නම් the movie කියනත් පුළුවන්. ප්‍රශ්න එක question mark දාන්න. ඔන්න. The name කියන්නේ නම ඒක නාම පදයක්. The film කියන්නේ චිත්‍රපටි ඒකත් නාම පදයක්. හරි. චිත්‍රපටියට අයිති නම, චිත්‍රපටියේ නම අයිතිය හංගවන්න මැදට දානවා of. හරි. මේක මෙහෙම කිව්වොත් වැරදි. The film's name කියලා කිව්වොත් වැරදි. apostrophe s එකෙන් අයිතිය හංගවන්න බැහැ. හේතුව මේ දෙකටම පණ නැහැ. ඒකට හරි පණ තිබ්බනම් එහෙම හරි. මේ දෙකම non living things. living things නෙමෙයි. එහෙනම් පණ නැති දේවල් වල අයිතිය හංගවන්නේ of එකෙන්. පැහැදිලි නේද? Right in a flash. ගොඩක් අදගත්ත ඕක. පේපර්ස් වල එහෙම නිතරම ටෙස්ට් කරනවා. ඉස්සර කරවන්නේ එහෙම එනවා. හරි. ඔයගොල්ලෝ චුට්ටක් රූල් 4ක් වගේ දැන් මේ රූල් 4ක් වගේ පල්හැට ආරම් මෙහෙම පොඩක් දෙපැත්තට වෙන් කරගන්නකො. වගුවක් ගහන්න ඕනේ නැහැ. මැදේ වෙන් කරගන්න චුටි රූල් එකක් ගහගෙන අපි පණ ඇති ඒවා සහ පණ නැති ඒවා පොඩ්ඩක් ලියලා ගමු. හරි. ඔන්න බලන්න. දසුන්ගේ සහෝදරිය කියලා කොහොමද කියන්නේ? දසුන් සිස්ටර් කියලා. හැබැයි the sister of දසුන් කියලා of දාලා කියන්නේ නැහැ මේක. හේතුව දෙන්නටම පණ තියෙනවා. හරි. දසුන්ගේ කාර් එක. ඒත් මේකමයි. දසුන්ස් car. දසුන්ට අයිති කාර් එක. the car of the දසුන් කියලා කියන්නේ. එහෙනම් දසුන්ට පණ තියෙනවා කාර් එකට පණ නැහැ. එහෙනම් පොඩක් පෙන්නගන්න මාක්කයක් දාලා. පණ තියෙනවා හරියට දාන්න පණ නැත්තම් ක්‍රොස් එකක්. වැරද්දක් දාන්න ටගලියක. මගේ සහෝදරයාගේ නිවස. my brother's home. සහෝදරයාට පණ තියෙනවා home එකට පණ නැහැ. දෙන්නටම හෝ එක්කෙනෙක්ට හෝ පණ තියෙනවා නම් apostrophe s තමයි අයිතිය හංගවන්න දාන්නේ. සහෝදරයාට අයිති නිවස. හරි. දෙකටම පණ නැත්නම් අපි ඔෆ් එක තමයි යන්න ඕන. ශ්‍රී ලංකාවේ පළාත්. පළාත් නම් provinces. ශ්‍රී ලංකාවට අයිති. of ශ්‍රී ලංකා. දැන් ශ්‍රී ලංකාවේ කියන්නේ of ශ්‍රී ලංකා. මොනවද? provinces. ශ්‍රී ලංකාවේ පළාත්. ශ්‍රී ලංකාවට අයිති පළාත්. මේක ශ්‍රී ලංකාස් provinces කියලා කියන්නේ. හේතුව දෙන්නටම පණ නැත්නම් අපි දාන්නේ of එක. ගොඩක් හරිද? ඉක්මනට නිවසේ වහල. වහල කාටද අයිති? නිවසට අයිති. වහලටත් පණ නැහැ, ගෙදරටත් පණ නැහැ. එහෙනම් කොහොමද කියන්නේ? The roof වහල. The roof of the house. නැත්නම් home. The roof of the house. දෙකටම පණ නැහැ. නිවසට අයිති වහල. ගමේ නම. The name of the village. The name නම මොකේ නමද? of the village. ගමට අයිති නම. බලන්න. ගමටත් පණ නැහැ. නමටත් පණ නැහැ. පණ නැත්නම් අපි අයිතිය හංගවන්නේ of එකෙන්. පැහැදිලි නේද වෙනස? හරි. අර මේ ක්‍රොස් එකක් දාලා පණ නැහැ කියලා පෙන්නන්න. පණ තියනවා නම් හරියට දාන්න. right in a flash. ගොඩක් කරගන්න. තේරුණාද? ඊට පස්සේ ඔයගොල්ලෝ ලියද්දි එහෙම ඔය නීතිය මතක තියාගන්න. හරි. ඉක්මනට හරි නේද?
බලන්න මේ හැම අවස්ථාවෙදීම ඔෆ් එකේ දෙපැත්තෙම තිබුණේ මොනවද? නාම පදනේ. දෙපැත්තෙම නාම පද. මේක අපිට මාක් කරගන්න n කියලා. ඒක විශේෂ ලක්ෂණයක්. හරි. ඊට අමතරව කීවෙනි අංකේ 14 නේද? හරි. ඔෆ් එකේ තව භාවිතයක්. මෙහෙමත් කියනවා. ශිෂ්‍යයන්ගෙන් බහුතරයක් විභාගයේ පාස් වුණා. කොහොමද කියන්නේ? ශිෂ්‍යයන්ගෙන් බහුතරය. බහුතරය කියන්නේ majority. ශිෂ්‍යයන්ගෙන් කියන්නේ of the students. Majority of the students. දැන් මේ භාවිතේ මේ කියන්නේ මේ වෙනස් භාවිතයක්. Majority of the students කියන්නේ බහුතරය. Majority කියන්නේ බහුතරය. කාගෙන් බහුතරයද? ශිෂ්‍යයන්ගෙන් බහුතරය. එයාලා පණ තියෙන කන්න නැති කතාව මේකදී හිතන්න එපා. මේ නීතිය වෙනයි දැන්. මේ majority කියන්නේ මේක determine එකක්. බහුතරය. එතන majority of the students කියන්නේ ශිෂ්‍යයන්ගෙන් බහුතරය. ශිෂ්‍යයන්ගෙන් බහුතරය past සමත් වුණා. මොකද්ද? the examination විභාගය. ඉතාල හොඳින් නම් අපි දන්නවනේ අපි ලියන්න දෙයක් නැහැ. ඔයාලා පාඩම් කරලා තියෙන්නේ with flying colors. හරි. Majority of the students කියන්නේ ශිෂ්‍යයන්ගෙන් බහුතරය සමත් වුණා විභාගයේ. ශිෂ්‍යයන්ගේ බහුතරය තමයි මේ වාක්‍යයේ subject එක. හරි. ඒගොල්ලෝ පාස් වුණා විභාගයේ. මේක තේරුම ලියාගන්න ශිෂ්‍යයන්ගෙන් බහුතරය. ඔෆ් එකේ තවත් භාවිතයක්. හරි. ඒගොල්ලෝ විභාගයේ හොඳට පාස් වුණේයි. ඔයගොල්ලෝ වගේ හොඳට පාඩම් කරලා හිටපු නිසා. හරි. වෙන ළමයි කට්ටියක් හිටියා පාඩම් කළේ නැහැ. ඒගොල්ලන්ගෙන් නම් ඒ ඉස්කෝලේ ශිෂ්‍යයන්ගෙන් නම් සුළුතරේ තමයි පාස් වුනේ. බහුතරේ නෙමෙයි. එහෙනම් minority of the students කියන්නේ ශිෂ්‍යයන්ගෙන් අඩු සංඛ්‍යාව. මෙතන වැඩි සංඛ්‍යාව. මෙතෙන්දී අඩු සංඛ්‍යාව. සුළුතරේ. pass the exam. ක්‍රමස් දාන්න. මෙතන කියන්නේ සුළුතරේ. අඩු සංඛ්‍යාවක්. ශිෂ්‍යයන්ගෙන් අඩු සංඛ්‍යාවක්. minority of the students. ශිෂ්‍යයන්ගෙන් අඩු සංඛ්‍යාවක්. පැහැදිලි නේද? හරි. අපි කොහොමද කියන්නේ ගොඩක් ශිෂ්‍යයෝ විභාගේ පාස් වුණා. ඒගොල්ලෝ හොඳට පාඩම් කරලා හිටියා. එහෙනම් කොහොමද කියන්නේ? A lot of students. A lot of. Oh, lots of. මේ දෙකම හරි. එක්ක lot of, එක්ක a lot of, නැත්නම් lots of. මෙතන ස්ලෑෂ් දාලා ලියන්න මේ දෙකේ එකක් හරි. දෙකේ එකක් ලියන්න. දෙකම හරි. දෙකේ එකක් ලියන්න ඕගොල්ලෝ. ලියද්දි දැන්ට ලියද්දි දෙකම දාගන්න. ඔය අතරම ලියද්දි දෙකේ එකක් පාවිච්චි කරන්න පුළුවන්. දෙකේම තේරුම මොකද්ද? ගොඩක්. Hi, a lot of students. ශිෂ්‍යයෝ ගොඩක් ආපහු pass the examination. ක්‍රමස් දාන්න. විභාගයට ක්‍රමස් දාන්න යන්න එපා හැබැයි. හරි. හරිතා භාවිතයන් දෙකයි තියෙන්නේ. මේකේ. ගොඩක් වැදගත්. හරි. ඇය මගේ යාළුවන්ගෙන් එක්කෙනෙක්. මට යාළුවෝ ගොඩක් ඉන්නවා. ඒ යාළුවා අතුරින් එක්කෙනෙක්. කොහොමද කියන්නේ? ඇය she අපහු මේ සබ්ජෙක්ට් එකට පස්සේ අනිවාර්යෙන් verb එකක් දාන්න ඕන. ඉතින් verb එකක් අපි මෙතනදී ක්‍රියාපදයක් ප්‍රධාන ක්‍රියාපදයක් නැහැ. ඉතින් අපි helping verb එකක් ගන්නවා. be verb එක is. ඇය වෙනවා. කවුද? one එක්කෙනෙක්. කාගෙන්ද? of my friend නෙමෙයි ලියන්නේ friends කියලා is දාලා plural කරලා තමයි ලියන්න ඕනේ. ඒ යාළුවන්ගෙන් යාළුවෝ ගොඩකගෙන් එක්කෙනෙක්. එක්කෙනෙක් ගැන තමයි කතා කරන්නේ. one. හැබැයි යාළුවෝ ගොඩකගෙන් එක්කෙනෙක්. is දාන්න.
she is වෙනවා one of my friends මගේ යාළුවන්ගෙන් එක්කෙනෙක්. she is ගැන වෙනවා කවුද one of my friends මගේ යාළුවන්ගෙන් එක්කෙනෙක්. of එක පාවිච්චි වුණා. one of my friends යාළුවන්ගෙන් එක්කෙනෙක්. finish अंतिम भाविके there he died of a cancer. මේක හිතුවම මේක මොකද්ද කියන්නේ? ඔහු මිය ගියා. died කියන්නේ ඔහු මැරුණා. of කියන්නේ මෙතන නිසා. a cancer. cancer එකක් නිසා. පිළිකාවක් නිසා ඔහු මිය ගියා. of එකේ මෙතන භාවිතේ නිසා කියන්නේ. හරි. ඉක්මනිය. හරි. මම දැන් මතක් වෙච්ච එකක් දෙන්නම් මම. දැන් මතක් වෙච්ච එකක් වට්ට. පේපර්ස් වල එලා තියෙනවා. නම්බර් 9. යමක් ගැන හිතනවට think නේ කියන්නේ. යමක් ගැන think කියන්නේ හිතනවා. think of. think එකත් එක්ක of පාවිච්චි වෙනවා. can you think ඔයාලට හිතන්න පුළුවන්ද මොකක් ගැනද? of කියන්නේ එහෙනම් ගැන. think කියන්නේ හිතනවා. of කියන්නේ ගැන. can you think of a good story book? ඔයාලට පුළුවන්ද හොඳ කතා පොතක් ගැන හිතන්න? හරි. think of කියන්නේ යමක් ගැන හිතනවා. अंतिम prepositions දෙක මේක ඇත්තටම ලේසි. ඒ වුණාට ඔයගලගේ grade 8 පොතේ මම මේ දෙක නම් අනිවාර්යෙන් තියෙන දෙකක්. up සහ down. මම අතර ටිකක් දුන්නා. ඉදාගෙන ඉන්න පුළුවන් ඒවා. up සහ down ලේසි වුණාට ටෙක්ස්ට් බුක් එකේ තියෙන දෙකක්. හරි. ලේසි. up කියන්නේ උඩටනේ. ඔහු කන්ද නැග්ගා. ඔහු නම් he නැග්ගා. නගිනාට කියන්නේ climb නේ. නැග්ගා නම් climbed. up උඩට නැග්ගා. උඩට නැග්ගා. කන්ද the hill. හරි. ඔහු නැග්ගා කන්ද උඩට. climbed up කියන්නේ උඩට නැග්ගා. කොහොමද නැග්ගේ? semi adverb එකක් දානවා. නැගපු ආකාරය විස්තර කරනවා slowly. එතන මේක adverb එකක්. how he climbed slowly. නැගපු ආකාරය විස්තර කරනවා. මේක verb එක. මේක ක්‍රියා විශේෂණය. පරණය මතක් කරගන්න. adverbs of manner, frequency, place මතකයි? හතරතර කරා. කරන පාඩම් බලා ගන්න නැවත නැවත. හරි. writing flash. හරි. ඇය පඩිපෙළ උඩට ස්ටෙයාකේස් එකක් තියෙනවා පඩිපෙළ. හරි. පඩිපෙළ උඩට ඇවිදගෙන ගියා. කොහොමද කියන්නේ? ඇය she walked ඇවිද්දා up උඩට ඇවිද්දා. the stairs. stairs කියන්නේ මොකද්ද? පඩිපෙළ. she walked up the stairs. ඇය පඩිපෙළ උඩට පඩිපෙළ දිගේ උඩට ඇවිද්දා. උඩ තට්ටුවට ගියා.
අන්තිම උදාහරණය. don't give up. phrasal verb එක තරුවක් දාගන්න. don't give up කියන්නේ උත්සාහය අත්හරින්න එපා. give up කියන්නේ යමක් කිසියම් දෙයක් සම්බන්ධයෙන් උත්සාහය අත්හරිනවා. don't give up කියන්නේ තේරුම ලියා ගන්න උත්සාහය අත්හරින්න එපා. don't give up. you will find ඔබ සොයා ගනීවි. find සොයනවා will find සොයා ගනීවි අනාගතේ. a reputed job පිළිගත් රැකියාවක්. හරි රැකියාවක් හොයන කෙනෙක්ට කියනවා මේක. reputed කියන්නේ පිළිගත්. හරි උත්සාහය අත්හරින්න එපා. you will find ඔබ සොයා ගනීවි මොකද්ද? a reputed job. එතන අප කියන්නේ උඩට නෙමෙයි හොඳේ. උත්සාහය අත්හරිනවා give up. Okay, next one. Down. Up එකේ විරුද්ධ පදේ මොකද්ද? Down. Up කියන්නේ උඩට, down කියන්නේ යටට. Yeah, down. හරි. ඔහු ආවා කන්ද දිගේ පහළට. He came. ඔහු ආවා came past tense. ඔහු ආවා came down පල්ලෙහාට ආවා. He came down the hill. ඒ කියන්නේ ඔහු කන්දෙන් පහළට දැස්සා. කන්දෙන් පහළට ආවා. came down කියන්නේ පහළට ආවා. came down පහළට ආවා. හරි කොලිය. ඊළඟට. our grandmother අපේ ආච්චි. හරි බලමු. came down the stairs පඩිපෙළ දිගේ පහළට ආවා. වේගෙන්ද? came down කියන්නේ පහළට ආවා. came down the stairs පඩිපෙළ දිගේ පහළට ආවා කොහොමද ආවේ? semi slowly. හරි. our grandmother අපේ ආච්චි පඩිපෙළ දිගේ පහළට ආවා. came down the stairs slowly. හෙමින් තමයි ආවේ. semi. හරි උදාහරණ දෙකයි. හරි. write down this note කියලා කියනවා මම. write down. write කියන්නේ ලියන්න. down කියන්නේ මොකද්ද? පල්ලෙහාට ලියන්නද? ලියා දක්වන්න කියලා කියන්නේ සිංහලෙන්. හරි. write down. ඔහු රචනාව ලියාගත්තා. he wrote down. write down එකේ past tense wrote down. මේවා phrasal verbs. ඒ කියන්නේ වචන දෙකක වචන දෙකක් තියෙනවා මේ ක්‍රියාපදයට. wrote down කියන්නේ ලියාගත්ත කියන එකම තමයි තියෙන්නේ. ලිව්වා කියන එකම තමයි. he wrote down. ඔහු ලියාගත්තා. the essay රචනාව. very fast. ඉතා වේගයෙන්. He wrote down the essay very fast. Okay. You also have to write like that. Hi. अंतिम example है. ඇය වාඩි වුණා පුටුව උඩ. she sit down නේ වාඩි වෙනවට කියන්නේ වාඩි වුණා නම් sat down.
වාඩි වුණා කොහෙද on the chair පුටුව උඩ sat down වාඩි වුණා හරි දැන් ගොඩාක් අදගත් ග්‍රැමර් පාඩම පටන් ගන්නවා හරි හොඳට රිෆ්‍රෙෂ් වෙන්න ගොඩක් අදගත් ග්‍රැමර් පාඩමක් ඔයගොල්ලෝ දන්න දේවලුත් තියෙනවා නොදන්න දේවලුත් තියෙනවා මේ ඕකේ අලුත් පිටුවක් ගන්න ග්‍රැමර් පොතේමයි ඔයගොල්ලෝ ග්‍රැමර් පොතේම අලුත් පිටුවක් ගන්න අලුත් පිටුවක් අරන් ඊළඟට මාතෘකාව be verbs හරි ඊට පස්සේ b කියලා දාගන්න දාලා මේ වගේ ඊතල පහක් ගහලා මැද්දෙන් ඊතල ගහුවා දෙපැත්තට ඊතල දෙක දෙක ගහලා ඕකේ හරි හරිද මේක ලියුවා නේද හරි මෙතන ලියන්න present කිව්වේ මොකද්ද දන්නවනේ වර්තමාන ඕකේ මෙතන ලියන්න past කියලා මම පැහැදිලි කරන්න මොකක්ද මේ කරන්නේ කියලා ඉක්මනට ලියන්නකො past අතීත හරි ඊට පස්සේ future අනාගතය අනාගත right quickly next one past participle next one present participle again liyaga ගොඩක් වැදගත් ගොඩක් අය මේක නොදන්න නිසා ගොඩක් වැරදි කරනවා හරි past participle කියන්නේ අතීත කෘදන්තය present participle කියන්නේ වර්තමාන කෘදන්තය හරි ඒතකොට ඒක සිංහලෙන් වැදගත් නැහැ ඔයගලන්ට හරි පොඩක් අහන්න be verbs කියන්නේ මොනවද මේකත් verbs කියන්නේ ක්‍රියාපදනේ ඉංග්‍රීසි වල තියෙන ඉතාමත්ම වැදගත් ක්‍රියාපද වර්ගයක් හොඳට අහන්න ඉංග්‍රීසි වල තියෙන ඉතාමත් වැදගත් ක්‍රියාපද වර්ගයක් හරි අපි සාමාන්‍ය ක්‍රියාපදයක් ගමු සෙල්ලම් කරනවා කියන්නේ වර්තමාන කාලේ සෙල්ලම් කළා නම් played play සෙල්ලම් කරනවා played සෙල්ලම් කළා සෙල්ලම් කරා වෙන අපි ඉස්සරහට will දාලා ලියනවා will play සෙල්ලම් කරાવી අනාගතේ මේ වර්තමානයේ සෙල්ලම් කරනවා played කියන්නේ අතීතයේ සෙල්ලම් කළා will play කියන්නේ අනාගතයේ සෙල්ලම් කරાવી past participle ඒකත් played ඒ කියන්නේ සෙල්ලම් කරලා ලා යන්න දානවා සෙල්ලම් කරලා present participle කියන්නේ මොකද්ද ඔයගොල්ලෝ දන්නවා ing form එක ing දාන්න playing කියන්නේ ප්‍රධාන භාවිතය ing කියන්නේ අන්න යන්න සෙල්ලම් කරමින් ප්‍රධාන භාවිතය ඒක ඊට අමතරව සෙල්ලම් කිරීම තවත් මේකට තවත්
තේරුම් තියෙනවා. නාමපදයක් විතර ගන්න පුළුවන් ජෙරන්ඩ් එකක් කියනවා. ඒ අපි ඉස්සරහට කියලා දෙනවා. ක්‍රියාපදයක් විතර ගත්තොත් playing කියන්නේ සෙල්ලම් කරමින්. සෙල්ලම් කර කර ඉන්නවා. සෙල්ලම් කරමින්. හරි. ඒ වගේ verb එකක් තමයි be verbs කියන්නේ. හරි. වර්තමාන කාල be verb එකේ වර්තමාන කාල තුනක් තියෙනවා. මොනවද? ඔයගොල්ලෝ දන්නවා. am is are. am is are. හරි. වර්තමාන කාලයේ am is are. හරිද? අතීත කාලයේ am is are තේරුම මොනවද? ඉන්නවා, තියෙනවා, වෙනවා. තා කොහෙදි හරි am is are දැක්කොත් කොච්චරවත් තියෙනවනේ ඉංග්‍රීසි වල am is are කොහෙදි හරි දැක්කොත් තේරුම් තුනක් විතරයි තියෙන්න පුළුවන්. එක්කෝ ඉන්නවා, නැත්තම් තියෙනවා, නැත්තම් වෙනවා. يعني ඉන්නවා, තියෙනවා, වෙනවා. ඉන්නවා කියන්නේ සිටිනවා කියන එකම තමයි. ඉන්නවා, තියෙනවා, වෙනවා. Okay, right in the flash. හරි. ඔය am is are එකේම අතීත කාලේ තමයි was were. Was were. හරි. චුට්ටක් බොඩි බලන් ඉන්න. තියන්න එපා. was were. am is are කියන්නේ වර්තමාන කාලේ. was were කියන්නේ අතීත කාලේ. එහෙනම් ඉන්නවා කියන්නේ අතීත කාලේ මොකද්ද? සිටියා නේ. හිටියා. නැත්නම් සිටියා. තියෙනවා කියන්නේ අතීත කාලේ තිබුණා. වෙනවා කියන්නේ අතීත කාලේ වුණා. පැහැදිලි නේද? අනාගත කාලේ මොකද්ද මේකේ? වර්තමාන am is අතීත was were. අනාගත කාලේ will be විතරයි. අනාගත කාලේ දැන් කියලා බලන්න තේරුම්. ඉන්නවා කියන අනාගතේ නම් දැන් වර්තමානයේ ඉන්නවා. අතීතේ හිටියා. අනාගතේ නම් සිටීවි, ඉඳීවි. සිටීවි will be එකට තේරුම සිටීවි. තියෙනවා වර්තමානයේ තියෙන අනාගතේ නම් තියේවි. එහෙනම් will be කියන්නේ තියේවි. වර්තමානයේ වෙන අනාගතේ නම් වේවි. අනේ එකම වචනේ මේ යන්නේ. හරි. දැන් ඔයාලා දන්නවා අපි am is දාන්නේ am දාන්නේ මොනවත් එක්කද? I එක්ක. is දාන්නේ singular subjects එක්ක. ඒක වචන එක්ක. ආ දාන්නේ plural බහුවචන එක්ක නේ. ආ දාන්නේ plural එක්ක. ඒ වගේම was දාන්නේ ඒක වචන එක්ක. were දාන්නේ බහුවචන එක්ක. was දාන්නේ ඒක වචන, were දාන්නේ බහුවචන. දන්නවද? හරි. මේ දෙක කොට අමතක කරලා singular plural කියලා දාගන්න. කතා කරලා වැඩි කියලා යන්න මම ඒක ටික පැහැදිලි කරා. වැදගත්. හරි. ලස්සන ලියන්න. ලස්සනට වේගෙන් ලියන්න. හරි නේද? ඊට පස්සේ past participle එක. past participle එකේ මොකද්ද? දැන් මේ දෙක පටන් ගන්න උහුරුයි නේ. මේ දෙක නම් මේවන දන්නා. past participle තමයි am is වල been. Mr. Bean නෙමෙයි been. හරි. මේක තේරුම මොනව වෙන්න පුළුවන්ද? වර්තමාන නම් ඉන්නවා. past participle කියන්නේ ලා එක දාන එකනේ. ලා දාන එක අවශ්‍ය ලියන්නේ ලා. එහෙනම් ඉඳලා.
ඉන්නවා නෙමෙයි ඉඳලා. තියනවා නෙමෙයි තිබිලා. වෙනවා නෙමෙයි වෙලා. වෙලා. හරිද? ඉක්මලිය. will be සහ being ඒක වචන බහුවචන අනුව වෙනස් වෙන්නේ නැහැ. ඒ ඒක වචන සහ බහුවචන දෙකටම තියෙන්නේ will be සහ being විතරයි. ලෙසිනේ. හරි. ඊළඟ එක. present participle කියන්නේ ඕනම ක්‍රියාපදයකට ing දාන එක. අවශ්‍ය ලියන ing form කියන. ing form තමයි present participle කියන්නේ. ing කියන අදහස තමයි අල්නායන දාලා playing කියන්නේ සෙල්ලම් කරමින්, writing කියන්නේ ලියමින්, cooking කියන්නේ උයමින්. හරි. එහෙනම් මේක ing form එක තමයි be එකට be දාන්නවා ing දාන්න. being මේ being නෙමෙයි. තව being කෙනෙක්. being තුන් දෙනානේ. හරි. මෙතන දෙන්නෙක් ඉන්නවා. be ing being. play එකට ing දෙනවා playing. ඒ වගේ තමයි. be එකට ing දෙනවා being. හරි. මෙයාගේ තේරුම මොන වෙන්න පුළුවන්? හරි. මේකට තේරුම් තියෙනවා කිහිපයක්. එක තේරුමක් තමයි ඉන්නවා එකේ සිටීම කියලා ගන්න පුළුවන්. සිටීම. මේක දැන් playing එකට සෙල්ලම් කිරීම කියලා කියනවා. playing cricket සෙල්ලම් කිරීම, reading books පොත් කියවීම තවත් තේරුමක් ආවා. හරි. තියනවා එකෙන් තිබීම. හැබැයි ඒක නම් පාවිච්චි වෙන්නේ නැහැ. වෙනවා එකෙන් වීම. වීම. ඒ වගේම වීම නිසා කියන තේරුමක් මේකට තියෙනවා. හරි. මේවා එන හැටි මම කියලා දෙනවා වාක්‍ය අරන් උදාහරණ ඇතුව. මේක පොඩි සමරි එකක් විතරයි. අපි ඊට පස්සේ මේවට එක එක උදාහරණ ගානේ කරනවා. විතරම ගාම වලට එන questions වගේක්. හරි. be විතරක් තනියම තියෙන අවස්ථා තියෙනවා. be here. don't go out. මෙතන ඉන්න. be here කියන්නේ ඉන්න එහෙනම්. විධානයක්. ඉන්න. ඒ වගේම තියෙනවා තවත් තේරුමක්. I want to be a teacher. I want මට අවශ්‍යයි. to be කියන්නේ වෙනවා. to be කියන්නේ වීමට උදාහරණ ලියන බය වෙන්න එපා. be කියන්නේ තෙන්දි වෙනවා. වෙන්න, වන්න. වෙන්න කියලා ලියන්නකො. නැත්නම් වන්න කිව්වම වෙන්න. be a teacher කියන්නේ ගුරුවරයෙක් වෙන්න. be an engineer කියන්නේ ඉංජිනේරුවෙක් වෙන්න. හරි. be a doctor. be an accountant. be කියනතර වෙන්න, ඉන්න. උඩින් දාගන්න එක be කියන්නේ ඉන්න වෙන්න. හරි. අදලා එක ලියගන්න. ලියලා මට මැසේජ් එකක් දාන්න. If you are finished, send me a message. Lithuania has finished. Very good. Top of the world. Inuri. Very good. ඉක්මන් ලියන්න. ගොඩේම ගන්න ඕනේ එකයි. තාම දෙන්නද ඉවර? දෙන්නවට මැසේජ් එන්නේ. ගොඩේ දින හැමදේම ලියන්න. ගොඩක් වැදගත්.
qualify මොනවාද ඉසලි හිතුමි ශවීන් යුවනි have you finished okay Anadi has finished Sahil has finished very good මේ ගොඩක් වැඩකට හොඳට පාඩම් කරගන්න ලියද්දි නැතුවම බෑ රයිටින් වලදී මේවා නැතුවම බෑ නැතුව වාක්‍ය ලියන්නම බෑ පොඩි වචන වලට ලොකු වැදගත්කමක් තියෙනවා Yuni has finished very good okay very good Shine has finished හරි එහෙනම් බලමු ගොඩක් අය ඉවරයිද ඉවරයි ඒක මට කරන්න හරි ලස්සන නෝට් එක ලියා ගන්න හරි කොහොමද කියන්නේ ඇය ගුරුවරියක් කියලා කොහොමද කියන්නේ ඇය ගුරුවරියක් ඇය නම් she ගුරුවරිය හෝ ගුරුවරයා ටීචර් පොතේ මතක තියාගන්න ටීචර් කියන ගණන් කරන්න පුළුවන් නාම පදයක් ඒක නිසා ඉස්සරහෙන් අනිවාර්යෙන් හරි ද හරි මේ වගේ අවස්ථාවකදී දාන්න ඕන තවත් වචන තියෙනවා අපි ඉස්සරහට ඉගෙන ගන්නවා දැනට මතක තියාගන්න ගණන් කරන්න පුළුවන් නාම පදයක් ඒක වචන අවස්ථාවේ තියෙනවා නම් ඉස්සරහට හරි ද හරි දාන්නම ඕන හරි වවල් සමන් තිබ්බොත් and දාන්න ටීචර් ගුරුවරයාව නිශ්චිත නම් the teacher නිශ්චිත නැත්තම් a teacher ගුරුවරියක් කවුරු හරි ගුරුවරියක් a teacher හරි ඇය ගුරුවරියක් එකෙන් අල්ප යන්න ආවා ඇය ගුරුවරියක් ඉතින් සිංහල දන්නවා මේ වාක්‍යය හරිනේ she කියන්නේ ඇය ගුරුවරියක් a teacher හැබැයි මේ වාක්‍යය ඉංග්‍රීසියෙන් වැරදි හේතුව මේකට ක්‍රියාපදයක් නැහැ හරි ඉතින් ක්‍රියාපදයක් නැති වාක්‍යයකට අපිට මේක නිවැරදි කරන්න අපේ උදව්වට එනවා helping verbs be verbs auxiliary verbs ඒවට වචන කිහිපයක් කියනවා ඒකට එකම නම් කිහිපයක් කියනවා නම් වලට බය වෙන්න එපා ඒ කියන්නේ මේවා දැන් මේක වර්තමාන කාලෙනේ අතීත බවක් හැඟ වෙන්නේ නැහැනේ අනාගත බවක් හැඟ වෙන්නේ නැහැ ඉතින් අපි කියන්නේ ඇය ගුරුවරියා වෙන වාක්‍යය තමයි කියන්නේ ඉතින් වෙන වාක්‍යනේ කොහෙද තියෙන්නේ දැක්කද present form එකනේ වෙන වාක්‍යෙන් present form එකේ එහෙනම් and is ධාතුන එකක් දානවා ඇය එක වචන ඉතින් අපි දාන්නේ ඒක වචන නම් is බහුවචන නම් I තිබ්බනම් am හරි she is a teacher කියන්නේ ඇය ගුරුවරියක් වෙනවා is එකේ තියෙන මොතනදී වෙනවා හරි මෙතන is තමයි ක්‍රියාපදය verb එක කියලා පෙන්නගන්න she තමයි subject එක subject එක කියන්නේ මෙතන ක්‍රියාව කරන කෙනා නෙමෙයි උක්තේ කියන්නේ මේ වාක්‍යය කතා කරන්නේ she ගැන උක්ත වෙන්නේ she වාක්‍ය ප්‍රධාන වෙන්නේ මූලික වෙන්නේ she ගැන තමයි වාක්‍ය තොරතුරු සපයන්නේ she තමයි එහෙනම් උක්තේ උක්තේට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ subject කියලා. කර්තෘට subject උක්තේට subject. හරි. she is ඇය වෙනවා. subject ඊට පස්සේ verb එක ආවා. දැක්කද? ඇය කවුද වෙන්නේ? ගුරුවරියක්. මෙතන ගුරුවරියක් කියන්නේ ඇතරම adjective එකක්. she කියන නාම පදේ විස්තර කරනවා. මේකට subject complement කියලා කියනවා. ඒක ඉස්සරහට ඉගෙන ගමු. හරි. සරලව කියන adjective එකක්. ඇයි නාම පදයක් විස්තර කරනවා නම් නාම විශේෂණයක්. හරි. ඇය ගුරුවරියක් වෙනවා. ඉක්මනට ඔන්න be verb එක පාවිච්චි වුණා. හරි මෙතන be verb එක main verb එක. මොකද මේ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාව වෙන්නේ is නේ. ඒ නිසා ප්‍රධාන ක්‍රියාපදයක් නේ. ක්‍රියාපදේ තමයි is. ඒක ප්‍රධාන ක්‍රියාපදේ වෙනවා. මම ගුරුවරයෙක් නම් I am a teacher. ඔවුන් ගුරුවරු නම් they are teachers. හරි. next one. Number 2. දැන් අතන මෙතෙන්දි ගත්තොත් is එකෙන් අපි ඇගේ job එක කිව්වනේ කිසියම් වෘත්තියක් ගැන කියන්න පුළුවන්. is පාවිච්චි කරලා job කියලා දාගන්නකො. වෘත්තියක් ගැන පවසන්න පුළුවන්. he is a doctor.
හරි is an engineer is දාලා එහෙනම් job එක ගැන කියද්දී අපිට is දාලා වාක්‍යයක් ගොඩනගන්න පුළුවන්. next up අපි am is වල තේරුම් තුනක් කිව්වනේ. එකක් වෙනවා. දැන් මෙතනදී වෙනවා කියන තේරුම ආවා. තියනවා කියන තේරුම එන වාක්‍යයක් කියන්න පුළුවන්. හිතන්න පුළුවන්. තියනවා දාලා. කාර් එක මෙතන තියනවා. කොහොමද කියන්නේ? the car එක තියනවා is මෙතන here. the car is here. කාර් එක තමයි උත්තේ වෙන්නේ subject එක. තියනවා is verb එක මෙතන here. හරි මෙලියන. here ගත්තාම ඔයගොල්ලෝ හදවත කරලා තියෙනවා adverb එකක්. ඇයි adverb එක කියන්නේ? ක්‍රියා විශේෂණයක්. තියනවා තමයි ක්‍රියාපදේ. තියෙන්නේ කොහෙද කියලා විස්තර කරනවා. තියෙන ස්ථානය විස්තර කරනවා. තියෙන්නේ කොහෙද කියලා විස්තර කරන නිසා here කියන්නේ adverb එකක්. තියනවා කියන ක්‍රියාපදේ විස්තර කරනවා. තියෙන්නේ කොහෙද? here මෙතන. හදවතට කරලා තියෙනවා. adverbs. the car is here. car එක තියෙනවා මෙතන. car එක මෙතන තියෙනවා. හරි. ඔතන is එකේ තේරුම ලියා ගන්න තියෙනවා. ඔන්න වෙනවා කියන පාවිච්චි කළා. ඒක ලියා ගන්න සිංහලේ is තියෙනවා කියන පාවිච්චි කළා. මේ වාක්‍ය වැදගත් මොකද ඔයා දන්නා වෙන්න පුළුවන් මේ වාක්‍ය මේ උදාහරණ ටික ලියා ගන්න මොකද ඉස්සරහට අර බීන් වගේ දාද්දි ප්‍රයෝජනවත් වෙනවා අලුත් දේවල් කියලා දෙනවා එතෙන්දී මේ වාක්‍ය වැදගත් වෙනවා මේකත් එක්ක කම්පෙයාර් කරනවා මේ වාක්‍ය සංසන්දනය කරනවා the car is here කාර් එක තියෙනවා මෙතන එතකොට කිසියම් දෙයක් තියෙන ස්ථානය කියන අපි is පාවිච්චි කරලා place කියලා ලියා ගන්න කිසියම් වස්තුවක් හෝ කිසියම් පුජ්‍යලයක් තියෙන හෝ ඉන්න ස්ථානය කියන්න පුළුවන්. the car is here කියන්නේ කාර් එක තියෙනවා මෙතන. කාර් එක මෙතන තියෙනවා. හරි නේද? කොල්ලේ. ඊළඟට මිනිසා ඉන්නවා බැංකුව ඉදිරිපිට. මිනිසා ඉන්නවා මිනිසා නම් the man මොන මිනිසද කියලා දන්නවා the man මිනිසෙක් නම් a man නිශ්චිත නැත්නම් නිශ්චිත නම් the man ඉන්නවා මොන subject එක හරි ඉන්නවා is ඔන verb එක මිනිසා ඉන්නවා ඉදිරිපිට in front of ඉදිරිපිට කියන්නේ in front of preposition එක ඉදිරිපිට in front of the bank බැංකුව ඉදිරිපිට okay right in a flash දැන් මෙතන is කිව්වේ ඉන්නවා එතන මිනිසා ඉන්න ස්ථානය place එක විස්තර කළා place කියලා දාගන්න place එක විස්තර කළා මෙතන is එකේ තේරුම මොකද්ද highlight කරගන්න ඉන්නවා සිටිනවා සිංහල තේරුම ලියන්න සරලයි තමයි ඒකට ඉස්සරහට යද්දි මේක වැදගත් වෙනවා මිනිසා ඉන්නවා බැංකුව ඉදිරිපිට ඉස්සරහට has been have been දාලා වාක්‍ය හදනවා එතෙන්දී මේක වැදගත් වෙනවා කම්පෙයාර් කරන්න පුළුවන් කොහොමද කියන්නේ මම බුද්ධිමත් කියලා. මම බුද්ධිමත්. දැන් ඔයගොල්ලෝ කියන්නේ මොකද? මම නෙමෙයි. ඔයගොල්ලෝ කියන්නේ මම බුද්ධිමත් කියලා. කියන්නේ ඔය තමන් බුද්ධිමත් කියලා. හරි මම බුද්ධිමත්. මම නම් I බුද්ධිමත්. intelligent. හරි මම බුද්ධිමත්. I intelligent. හැබැයි වාක්‍යයේ ක්‍රියාපදයක් නැහැ. ඉතින් අපි ක්‍රියාපදයක් නැමැති වාක්‍යයකට විසඳුම ලෙස be verb එකක් දානවා. මේක වර්තමාන කාලය. එහෙනම් am is වලින් I එක දාන්නේ මොකද්ද? am. I am intelligent. මම බුද්ධිමත්. is am කිය මොකද්ද? වෙනවා. මම බුද්ධිමත් වේ. ඔන්න ක්‍රියාපදේ. verb එක. මම බුද්ධිමත් වෙනවා. ඒතර මම කියන්නේ මෙතනදී උත්තර. am තමයි verb එක. intelligent කියන්නේ මොකද්ද? මගේ ගති ගුණයක්. මම කියන නාම පදේ විස්තර කරන නිසා නාම විශේෂණයක්. එහෙනම් adjective එකක්. බුද්ධිමත්.
එතකොට මෙතෙන්දි කිසියම් ක්වොලිටි එකක් විස්තර කරන්න ඕන නේද කෙනෙක්ගේ. එහෙනම් ක්වොලිටි කියන්නේ ගුණාංගයක් විස්තර කරනවා. මගේ ගුණාංගයක් විස්තර කරලා ක්වොලිටි එකක්. ඒ වගේම කියනවා I am clever මම දක්ෂයි. I am naughty. හරි. He is naughty මම නෙවෙයි. He is naughty. She is naughty. හරි. I am good මම හොඳයි. එහෙනම් qualities කියන ප්‍රාණේ adjectives දාලා. එහෙනම් එතෙන්දී adjective එක තනියම තියන්න බැරි නිසා ක්‍රියාපදයක් නැති නිසා am is පාවිච්චි කරනවා. He is intelligent. She is intelligent. හරි. She is beautiful. හරි. ඒ වගේ කෙනෙක්ගේ ගති ගුණයක් ෆීචර් එකක් ලක්ෂණයක් ගුණාංගයක් ගැන කියද්දි am is පාවිච්චි කරලා වාක්‍ය හදනවා. ඒ වගේම කෙනෙක්ගේ ඒජ් එක කියද්දි වයස කියද්දි am is පාවිච්චි කරනවා. හරි නේද? Number 5. He is 15 years old. ඔහුගේ වයස අවුරුදු 15යි. අවුරුදු 15ක්. he කියන්නේ ඔහු 15 years old කියන අවුරුදු 15යි. ඉතින් වාක්‍යෙට ක්‍රියාපදයක් නැහැ. ඉතින් අපි is දානවා. ඔහුගේ වයස අවුරුදු 15ක් වෙනවා. ඒතර age එක කියන්නේ පාවිච්චි වුණා. age එක. කෙනෙක්ගේ වයසක් කියද්දි am is තමයි දාන්න වෙන්නේ බොහෝ විට. තවත් ක්‍රම තියෙනවා. am is දාලා කියන්න පුළුවන්. හරිද? ඉක්මනට ලියන්න. ඔය වාක්‍ය පහේදීම am is පාවිච්චි වුණේ ප්‍රධාන ක්‍රියාපදයේ ලෙස. helping verb එකක් ලෙස නෙමෙයි. අපි present continuous එහෙම කරද්දී helping verb එකක් විදිහට පාවිච්චි කරන්නේ am is. He is reading a book. එතෙන්දී helping verb එකක්. මේ හැම අවස්ථාවෙදීම මේක ප්‍රධාන ක්‍රියාපදයක්. main verb එකක්. අපි helping verb එකක් දාලා කරමු. උදාහරණයක් ලියමු. හරි ඊළඟට. number 6. ඔවුන් ඉන්දියානුව වෙනවා. කොහොමද කියන්නේ? ඔවුන් they වෙනවා. they are Indians. ඔවුන් ඉන්දියානුව වෙනවා. ඔවුන් ඉන්දියානු ජාතිකයෝ වෙනවා. එහෙනම් they තමයි මේකේ subject එක. තමයි verb එක. Indians කියන්නේ adjective එකක්. they කියන නාම පදේ විස්තර කරනවා. they are Indians. ඔවුන් ඉන්දියානුව වෙනවා. එහෙනම් කෙනෙක්ගේ ජාතිකත්වය nationality එක කියද්දී ජාතිකත්වය nationality ජාතිකත්වය ගැන කියද්දී be verbs දාලා වාක්‍ය හදන්න පුළුවන්. හරි නේද? Write in a flash. ඉක්මනට ලියන්න. හරි. දේ කියලා කියන අපි පණ තියෙන ඒවාට වගේම පණ නැති ඒවාට සත්තුන්ටත් දේ කියලා කියනවා. හරි. සත්තු ගොඩකටත් දේ කියලා කියන්න පුළුවන්. ඒ වගේම පණ නැති පොත් ගොඩකට ඒත් කියන්න පුළුවන් දේ කියලා. පණ නැති දේවල් වලටත් දේ කියලා කියනවා. මිනිසුන්ටත් කියන දේ කියලා, සත්තුන්ටත් කියන දේ කියලා. පණ නැති දේවල් වලටත් දේ කියලා කියනවා. එකම වචන. ඒවා. දේ. එහෙනම් මෙතන දේ කියන්නේ ඒවා. ඒවා තියෙනවා. they are. බලන්න මෙතන ආපිය වෙනවා. එතෙන්දී ආ කියන්නේ තියෙනවා. they are. ඒවා තියෙනවා. මේසේ උඩ නම් on the table මේසේ උඩ. ඒවා තියෙනවා මේසේ උඩ. පොත් වගේක් වෙන්න පුළුවන්. හරි ඉක්මනට ලියන්න. ඊට පස්සේ පොඩි ස්ටාර් මාක් එකක් දාන්න පොඩි නෝට් එකක් දෙනවා. වාක්‍ය දෙකක් වගේ දෙනවා.
ඔතෙන්දිත් ආ තමයි ක්‍රියාපදයේ උනේ තියෙනවා. මේ වාක්‍යයේ ප්‍රධාන ක්‍රියාපදයක් නැති නිසා අපි ආ කියන හෙල්පින් verb එක ප්‍රධාන ක්‍රියාවක් ලෙස පාවිච්චි කරනවා. verb කියලා දාන්න be. they තමයි subject එක, ආ තමයි verb එක. on the table කියන්නේ අතරම තියෙන ස්ථානය විස්තර කරන නිසා මේකත් මොකද්ද? adverb එකක්. ඒකට විශේෂ නම් කියනවා මම ඉස්සරහට කියලා දෙන්නම්. දැන් මොකලන්ට අවශ්‍ය නැහැ. හරි. ඊට පස්සේ පොඩ්ඩක් ස්ථාමක දාලා ලියන්න මේ වාක්‍යය. එහෙම ලියන්නකෝ. ලියගන්න ඕනෑම ඉංග්‍රීසි වාක්‍යයක ඕනෑම ඉංග්‍රීසි වාක්‍යයක ක්‍රියාපදයක් තිබීම අත්‍යවශ්‍ය වේ. ඒක අනිවාර්ය අංගයක්. essential. there must be a verb in a sentence. ඕනෑම ඉංග්‍රීසි වාක්‍යයක ක්‍රියාපදයක් තිබීම අත්‍යවශ්‍ය වේ. මෙතන අනිවාර්ය වේ. හරි. නැතහොත් එම වාක්‍ය නිවැරදි නොවේ. එහෙම තිබුණ නැත්තම් නැතහොත් එම වාක්‍ය නිවැරදි නොවේ. මෙතන වැරදිය. එහෙනම් ඕනම ඉංග්‍රීසි වාක්‍යයක ක්‍රියාපදයක් තියෙන්න ඕන. තිබුණ නැත්නම් වාක්‍ය වැරදි. grammatically වැරදි. හරි. ස්ථාමක දාලා ඊට පස්සේ හරි. ඊට පස්සේ යනකොට මම උඩින් දාන්නම්. ඔබල පල්ලෙහාට යන්න. ඔබල උඩින් යන්න එපා. එම නිසා ක්‍රියාපද නොමැති වාක්‍ය වලට එම නිසා ක්‍රියාපද නොමැති වාක්‍ය වලට එන verb එක නැති වාක්‍ය වලට ක්‍රියාපද නොමැති වාක්‍ය නිවැරදි කිරීමට තවත් ලෙසි නිවැරදි කිරීමට ක්‍රියාපද නොමැති වාක්‍ය නිවැරදි කරන්න ක්‍රියාපදයක් දානවා. නිවැරදි කිරීමට ක්‍රියාපද ලෙස ක්‍රියාපද නැත්නම් වාක්‍ය වැරදි. ඒවා නිවැරදි කරන්න හරි ගස්සන්න අපි be verbs දානවා. ක්‍රියාපද ලෙස be verbs යොදන්න. හරි be verbs highlight කරගන්න. be verbs යොදන්න. නැත්නම් වෙන පාඩකින් ලියා ගන්න. තේරුණා නේද? වාක්‍යයක ප්‍රධාන ක්‍රියාවක් තිබුණ නැත්නම් ඒ වාක්‍යයට be verb එකක් දාලා නිවැරදි කරනවා. එහෙම දැම නැත්නම් වාක්‍ය වැරදි. ක්‍රියාපදයක් නැත්නම් වැරදි. ඒක නිසා ක්‍රියාපදයක් නොමැති වාක්‍ය වලට අපි be verbs දානවා. ඊට පස්සේ ස්ථාමක දාලා යන්නේ ඉහත උදාහරණ වල. හරි ඉහත උදාහරණ වල ඔයාලා අවශ්‍ය නැහැ කෙටි කරලා ලියන්න උදාවල දන්නවනේ ඉතින් උදාහරණ වල ඉහත උදාහරණ වල be verbs ප්‍රධාන ක්‍රියාපද වේ. ඉහත උදාහරණ වල අපි ලියපු උදාහරණ වල වාක්‍ය ලියුවේ අංක දාන්න. ඒ හැම එකේම ප්‍රධාන ක්‍රියාපද වෙන්නේ මොනවද? be verbs. ප්‍රධාන ක්‍රියාපද කියන එක highlight කරගන්න. මේ සම්පූර්ණයෙන් highlight කරනවා හොඳයි. හොඳට පාඩම් කරගන්න ඕක.
හරි කොහේ හරි ඔයගොල්ලෝ වෙන පාඩක ලියන්න ඊට පස්සේ මම අද පාඩක ලියන්න ඔයගොල්ලෝ වෙන පාඩක ලියන්න දැන් මෙතන ප්‍රධාන ක්‍රියාව ඊට පස්සේ ලියන්න තවද මේ අන්තිම එක තවද be verbs helping verbs විදිහට පාවිච්චි කරනවා තවද කියන්නේ මෙහෙම reading ඊට අමතරව reading ඊට අමතරව written reading කියන්නේ මොකද්ද කියවමින් written කියන්නේ මොකද්ද ලියලා reading written reading කියොත් එයා ing form එක නේ present participle මෙයා written කියොත් මෙයා දන්නවා past participle pp past participle එහෙම නැත්නම් v3 කියලා කියනවා verb එකේ තුන්වෙනි form එක කොහොම හරි written කියන්නේ past participle දන්නවා අපි passive voice වලදී පාවිච්චි කරේ past participle එක ඊට අමතරව reading present continuous වලදී am is එක දාන්න reading ing form එක verb එකේ මේ ඇත්තටම ගත්තොත් මේවා තනියම ඉන්න පුළුවන් ක්‍රියාපද නෙමෙයි. සම්පූර්ණ ක්‍රියාපද නෙමෙයි. ඉතින් මේවා සම්පූර්ණ කරන්න ඕන. දැන් කියවමින් කියලා අපිට ක්‍රියාව නවත්තන්න බෑනේ. කියවමින් සිටිනවා කියනවා. ලියලා කියන නවත්තන්න බෑනේ. ලියලා තියනවා කියනවා present perfect වල. තියනවා. ලියලා තියනවා. තව කොටසක් ඕන නේද? එහෙනම් අපි has written ලියලා තියනවා. is reading කියවමින් සිටිනවා. මේවා භාග ක්‍රියාපද. ඒකයි participle කියන්නේ. participle කියන්නේ භාග ක්‍රියාපද. ඒ භාග ක්‍රියාපද සම්පූර්ණ කරන්න අපි be verbs දානවා. තවත් භාවිතයක් be verbs තවත් ප්‍රයෝජනයක්. හරි. තවද reading written වැනි භාග ක්‍රියා. එහෙම නැත්නම් අරහද ලියන්නේ participle. participles. ඊට සිංහලේ කියන කෘදාන්ත කියලා. සිංහලදී ඉගෙන ගන්න. participles participles के लिए activity है उपकारक क्रियावाक लेस उपकारक क्रियापद लेस be verbs योदा है ले be verbs के हम आर्टिकल वितरक නෙමෙයි තව has have තවත් තියෙනවා ඔයාලා මට්ටමට මේ ටික ඇති හරි reading written වගේ past participle present participle තියෙනකොට ඒවා භාග ක්‍රියාපද ඒකේ අදහස් සම්පූර්ණ කරන්න සම්පූර්ණ ක්‍රියාපදයක් හදන්න අපි be verbs දානවා. එතෙන්දී helping verbs උපකාරක ක්‍රියාපද විතරක් පාවිච්චි කරන්නේ. helping verbs. හරි. මේ කිව්වේ මොකක්ද කියලා අපි උදාහරණ දෙකක් කරනවා. ඒකට තේරෙනවා තාත් පැහැදිලි වෙනවා. හරිද? හරි උදාහරණ ලියන්න. examples කියලා දාන්න. He is reading a book. present continuous මේ මොහොතේ ඔහු පොතක් කියවමින් සිටිනවා. He is reading a book. he කියන්නේ ඔහු subject එක is reading කියන්නේ කියවමින් සිටිනවා. ඔන්න reading කියවමින් සම්පූර්ණ නැහැ. reading කියන්නේ සම්පූර්ණ ක්‍රියාපද නෙවෙයි භාග ක්‍රියාවක්. ඉතින් මේක සම්පූර්ණ කරන්න. සම්පූර්ණ ක්‍රියාපදයක් හදන්න ඉස්සරහට is දානවා. අපේ උදව්වට ආවා is.
reading කියන්නේ කියවමින් ඔහු පොතක් කියවමින් කියලා වාක්‍ය නවත්තන්න බෑ. කියවමින් සිටිනවා. සිටිනවා කියන අදහස ආවේ is එකෙන්. is කිව්ව සිටිනවා කියලා අපි ඉස්සෙල්ලා ඉගෙන ගත්තානේ. දැක නේද? ඒක තමයි උඩ කියලා තියෙන්නේ. මේවා භාග ක්‍රියාපද. මේක සම්පූර්ණ ක්‍රියාව බවට පත් කරන්න help කරන්න අපි is දානවා. helping verb එකක් මෙතනදී is කියන්නේ. හරි. එතකොට මෙතනදී am is දාන්න පුළුවන්. හරි. am is තුනම helping verbs ලෙස පාවිච්චි වෙනවා. මෙතන I තිබ්බනම් am දානවා. they තිබ්බනම් are දානවා. ඒක ලියන්න දෙයක් නැහැ. am is කියලා පොඩ වරහන් දෙක දාගන්න. ඒ සියල්ලම helping verbs ලෙස පාවිච්චි වෙනවා. හරිද? ඊයකට මෙතනදී helping verbs කියලා මෙතනදී මේක. reading කියන එක සම්පූර්ණ කරලා is එකෙන්. මෙතනදී is කියන එක ප්‍රධාන ක්‍රියාවක් නෙමෙයි. reading කියන එක උදව් කරන උපකාරක ක්‍රියාපදයක්. is reading කියන්නේ කියවමින් සිටිනවා. මේ වර්තමාන මොහොතේ present continuous tense එක මේ මොහොතේ කියවමින් ඉන්නවා. හරි. ඔච්චරයි වර්තමාන කාලේ මේකේ. present form එක ඉවරයි. හරි නේද? හරි. අපි ඊට පස්සේ past form එකට. ඒක මෙච්චර ලියන්න දෙයක් නැහැ. දැන් මේක කරලා පස්සේ ලේසි. මේකත් එක්ක කරතයක් ගන්න තියෙනවා. අපිට බොහෝ විට අපේ සතේ ඉඳන් ටෙක්ස්ට් බුක් එකේ පාඩම් කරන්න පුළුවන් වෙයි. අපිට ටෙක්ස්ට් බුක් හම්බුනහම ටෙක්ස්ට් බුක් එක රෙඩි කරලා තියාගන්න. හරි. ඊළඟට දැන් අපි ලියුවේ present form එක. පොඩි අනුමානයක් දාගන්න past form කියලා. past form එක. අතීත කාලය. හරි. මම ඉස්සෙල්ලා කිව්වනේ ඇයි ගුරුවරියක් වෙනවා කියලා she is a teacher කියලා. ඒ කියන්නේ ඇය වර්තමානයේ ගුරුවරියක් වෙනවා. හරි. ඇය අතීතයේ ගුරුවරියක් වුණා. කොහොමද කියන්නේ? she was a teacher. ඇය වුණා was a teacher. ඇය ගුරුවරියක් වුණා. was කියන්නේ එහෙනම් වුණා. වුණා කියන තේරුම ආවනේ. වර්තමානයේ ගුරුවරියක් නම් she is a teacher. අතීතයේ වුණා නම් she was a teacher. ඒ කියන්නේ දැන් ගුරුවරියක් නෙමෙයි. අතීතයේ වුණා. හරි ඉස්සෙල්ලා උදාහරණ දාන්න දැන් අපි අතීත කාලයත් එක්ක සංසන්දනය කරන්නේ. හරි. කාර් එක මෙතන තියෙනවා නම් the car is here. කාර් එක මෙතන තිබුණා නම් the car was here. දැක්කනේ? මෙතන was කියන්නේ තිබුණා. ඒක වචන නම් was දානවා, cars වුණා නම් were දානවා. හරි. මෙතන I වුණා නම් was දානවා. they වුණා නම් they were teachers. මේක ලියන්න දෙයක් නැහැ නේ. බහුවචන නම් were දානවා. හරි. මෙලිය. හරි. ඉස්සෙල්ලා මිනිසා ඉන්නවනේ බැංකුවේ ඉස්සරහ. දැන් හිටියා කියලා කියන්න ඕන. එහෙනම් ඉන්නවනම් the man is. හිටියා නම් the man was. Yeah, the man was in front of the bank. මිනිසා සිටියා. කොහෙද? In front of the bank. බැංකුවේ ඉදිරිපිට. දැකලා වුණා තේරුම ආවා, හිටියා තේරුම ආවා, තිබුණා කියන තේරුම ආවා. බීර් දෙකේ අතීත කාල අවස්ථාව. ඔය හැම අවස්ථාවෙදීම was තමයි ප්‍රධාන ක්‍රියාපදේ වෙන්නේ.
verb එක වෙන්නේ was. හරි. ඔවුන් සතුටු වුණා. කොහොමද කියන්නේ? They were happy. ලියගන්න they were happy. එවනම් feeling එකක් හැඟීමක් විස්තර කරනවා. feeling එකක් emotion එකක් විස්තර කරන්න පුළුවන්. be verbs වල. verb තමයි verb එක. ඔවුන් සතුටු verb කියන්නේ වුණා. ඔවුන් සතුටු වුණා. happy කියන්නේ adjective එකක්. ඔවුන් සතුටු වුණා. දැන් ඔවුන් සතුටු වෙනවා they are happy. අතීතයේ සතුටු වුණා නම් they were happy. අනාගතයේ සතුටු වේවි නම් අපි ඊට පස්සේ ඉගෙන ගන්නවා they will be happy. compare කරන්න තොර ලේසි. හරි. රැස්වීම තියෙනවා පස්වරු දෙකට. The meeting තියෙනවා is at 2 pm. දැන් තිබුණා. එහෙනම් the meeting was. අපි වර්තමාන කාලේ ලියුවේ නැහැ. The meeting රැස්වීම තමයි මේ වාක්‍යයේ subject එක. was කියන්නේ තිබුණා. රැස්වීම එක වචනයක්. ඒ නිසා අපි was දාන්නේ were නෙමෙයි. රැස්වීම තිබුණා. කීයටද? at 2 pm. පස්වරු දෙකට. රැස්වීම තිබුණා පස්වරු දෙකට. ටයිම් එකක් කියන්නේ පාවිච්චි කරනවා එහෙනම්. ඔක මෙහෙම ටයිම් එකක් කියන්නේ ෆීලින් එකක් කියන පාවිච්චි කරනවා කියලා කටපාඩම් කරන්න ඕනේ නැහැ. නිකන් ලක්ෂණ නිරීක්ෂණය කරපු ලක්ෂණ තමයි පෙන්නලා තියෙන්නේ. ඒක කටපාඩම් කරන්න දෙයක් නැහැ. වාඩි තේරුම ඕන නම් ඇම්නීසියාගේ අතීත කාලේ was කියලා මතක තියාගන්න ඉච්චර. ඊට අමතරව උදාහරණ ටික කියව ගන්න. කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. හරි. හරි. ඇය මගේ සහෝදරිය වෙනවා. She is my sister. ඇය මගේ සහෝදරිය වුණා. She was my sister. එහෙනම් නෑදෑකම රිලේෂන්ෂිප් එකක් කියන්න පුළුවන්. නෑදෑකම. was කියන්නේ වුණා. ඒක තමයි verb එක. හරි මේ හැම අවස්ථාවෙදිම මේ was සහ verb පාවිච්චි වුණේ ප්‍රධාන ක්‍රියාපදයක් ලෙස main verb එකක් ලෙස. ඒ වෙනත් ක්‍රියාපද නැහැ මේකත් එක්ක. ඒකත් එක්ක තවත් ක්‍රියාපදයක් ing එක වගේ සම්බන්ධ වුණොත් ඒක helping verb එකක්. හරි. ඉක්මන් ලියන්න. අපි ඇමීස්ලා සම්බන්ධ කරලා helping verbs ලෙස යොදාගත්තේ present continuous tense එකේ. ඒ කියන්නේ වර්තමානයේ මේ මොහොතේ කර කර ඉන්න ක්‍රියාවක් විස්තර කරන්න. අතීතයේ කිසියම් මොහොතක කර කර හිටියා නම් මොකද්ද? past continuous. past continuous එකේදී පාවිච්චි කරන්නේ ඇමීස්ලා වෙනුවට was were. past continuous කියන්නේ ඇත්තටම present continuous එකේ අතීත version එක. දැන් කර කර ඉන්නව නෙමෙයි අතීතයේ කර කර හිටියා. හරි. අපි උදාහරණ ලියමු. අපි ඊයේ වේලාවට මොනවද කර කර හිටියේ? ටීවී බල බල හිටියා. කොහොමද කියන්නේ? we අපි were watching නරඹමින් කියලා සම්පූර්ණ නැහැ. හිටියා කියනවා. ඉතින් හිටියා කියන verb දානවා. we බහුවචන නිසා was නෙමෙයි දාන්නේ verb. අපි නරඹමින් සිටියා. past continuous. අතීතයේ එක්තරා මොහොතක බල බල හිටියා. මොනවද? TV. we were watching TV. වෙන subject එක තියෙනවා. verb තියෙනවා object එක තියෙනවා. බැලුවේ මොකද්ද? TV. we were watching TV. අපි TV බල බල හිටියා. ඊයේ මේ වෙලාවට නම්
at this time. yesterday. at this time yesterday කිව්වේ ඊයේ මේ වෙලාවට. ඊයේ මේ වෙලාවට අපි ටීවී බල බල හිටියා. එතන මෙතෙන්දි මේක ඔයගොල්ලෝ highlight කරගන්න මෙතෙන්දි මේක helping verb එකක් කියලා. helping verb එක. past continuous එකේ tense එක දාන්නවනේ ඔයගොල්ලෝ. පඩපාඩම් කරලා තියෙනවනේ මේවා tenses. හරිද? past tense එකත් ඉවරයි. next one future. future කියන්නේ මොකද්ද? will be. will be කියන්නේ සිටීවි, තිබේවි, වේවි. හරි. ඊළඟ මාතෘකාව will be කියන්නේ future. future කියන්නේ future නම් will be. අනාගතේ. අනාගත කාලේ. be verb එකේ. හරි. අර ඉස්සෙල්ලා කිව්වා නේද? ඇය ගුරුවරියක් වෙනවා කියලා. She is a teacher. අතීතේ වුණා නම් she was a teacher. දැන් අපි හිතනවා මෙයා අනාගතේ ගුරුවරියක් වේවි කියලා. එකම එක්කෙනා නෙමෙයි හොඳේ. එකම එක්කෙනාට කාල තුනක හැම ඉන්න අමාරු වෙන්නේ. එකම අවස්ථාවේ. හරි. She will be a teacher. ඇය ගුරුවරියක් වේවි. she කියන්නේ ඇය නම් she වේවි will be. අපි හිතන මෙයා අනාගතේ ගුරුවරියක් වේවි කියලා. will be තමයි මේකේ ක්‍රියාපදේ verb එක. a teacher. she will be a teacher. දැන් මේවා සංසන්දනය කරද්දී ලේසියි. ඇය වේවි ගුරුවරියක්. she will be a teacher. හරි. she will be an engineer. she will be a lawyer. ඒ විදිහට කියන්න පුළුවන්. චුට්ටක් මේක බලන්න තාත්පර්ය මම මේක කියන්න. B කියන්නේ වෙනවනේ. will be කියන්නේ එහෙනම් වෙනවා සහ will කියන්නේ වියන්නේ. එහෙනම් වේවි. ඒ කියන්නේ ඉතින් හිතන්න එපා. සරල විදිහට will be කියන්නේ වේවි. she will be a teacher. හරි. දැන් ඔයගොල්ලෝ කියනනේ I will be කවුද? මම වෙන්නේ කවුද කියලා කියන්න පුළුවන් නේ. හරි. කාරක මෙතන තියනවා නම් the car is here. කාරක මෙතන තියේවි. the car will be here. කාරක will be තියේවි. කොහෙද? මෙතන. the car will be here. will be කියන්නේ මෙතෙන්දී තියේවි. සිංහල දෙනෝ ලියා ගන්න. කාරක තියේවි මෙතන. ඒක තමයි මෙතෙන්දී ක්‍රියාපදය. අපිට කියන්න පුළුවන් කාරක මෙතන තියේවි මිනිත්තු 10කින්. තාත් මේක වැඩි දියුණු කරනවා. දැන් මෙතන නැහැ. තව විනාඩි 10කින් තියෙයි. in 10 minutes කියලා 10 minutes in 10 minutes මිනිත්තු 10කින් in 10 minutes කියන්නේ මිනිත්තු 10කින් 10ක ඇතුළත කියන අදහස. in කියන්නේ ඇතුළත, kin කියන්නේ මිනිත්තු 10කින්. දැන් මෙතන කායක නැහැ. තව විනාඩි 10කින් මෙතන කාර්යක තියේවි. හරි. අපි සිටීවි කියලා කියමු. මිනිසා මෙතන ඉඳීවි තව විනාඩි 10කින්. කොහොමද කියන්නේ? ඒතර ඔයාලට සමාස ගන්නත් පුළුවන්. the man මිනිසා සිටීවි. සිටීවි කියන්නේ will be. හරි. the man will be. මෙතන will be කියන්නේ මොකද්ද? සිටීවි. ඒක තමයි ප්‍රධාන ක්‍රියාපදේ වෙන්නේ. the man will be. මිනිසා සිටීවි. මෙතන here in 10 minutes සමාස ගන්න. මේ වාක්‍යයෙන් කියන්නේ මිනිසා මෙතන ඉඳීවි, සිටීවි විනාඩි 10කින්. දැන් මෙතන නැහැ. තව විනාඩි 10කින් මෙතන ඉඳීවි.
මාතනේ in front of the bank කියලා ලියන්නේ නැහැ. බලන්න වේවි තේරුම ආවා TAV CTV තේරුම් තුනම ආව නේද? හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ notice එහෙම ලියද්දි කියනවා නේද රැස්වීම හෙට පස්වරු 5ට TAV එහෙම කියනවා නේද? ඒක කොහොමද කියන්නේ? The meeting will be. You can write like this. Number 4. Received. The meeting. TAV කියන පුණා will be that. The meeting will be. රැස්වීම TAV. මෙතන will be කිව්වේ අපහු TAV. At 5 PM පස්වරු 5ට පවද්ද හෙට tomorrow. The meeting will be at 5 PM tomorrow. රැස්වීම හෙට 5ට පස්වරු 5ට TAV. Right in a flash. රැස්වීම තිබුණා the meeting was. TAV නම් the meeting will be. තියනවා නම් the meeting is. ඒ රටාව හුරුවේ. ගොඩක් ප්‍රයෝජන. හරි. ෆියුචර් එක තව උදාහරණ දෙකයි දෙන්නේ. ඔවුන් පොහොසත් වේවි. කොහොමද කියන්නේ? They will be rich. will be කියන්නේ වේවි. ඔවුන් පොහොසත් වේවි. They will be rich. හරි. අන්තිම එක. ෆියුචර් වල. ඔහු මේ වෙලාවට ඔහු හෙට මේ වෙලාවට දැන් නෙමෙයි ෆියුචර් කන්ටිනියස් වල. ෆියුචර් කන්ටිනියස් වලදී අපි හෙල්පින් වර්බ් එකක් ලෙස will be පාවිච්චි කරනවා. ෆියුචර් කන්ටිනියස් කියන්නේ අනාගතයේ කිසියම් මොහොතක යමක් කිසියම් ක්‍රියාවක් කර කර ඉඳීවි. දැන් කර කර ඉන්නවා එකේම අනාගත version එක. ෆියුචර් version එක. present continuous එකේම අනාගත version තමයි ෆියුචර් කන්ටිනියස් කියන්නේ. අනාගතයේ කිසියම් මොහොතක යමක් කර කර ඉඳීවි. හරි අපි කියමු ඔහු හෙට මේ වෙලාවට ක්‍රිකට් සෙල්ලම් කරමින් ඉඳීවි. ඔහු නම් ඔබට සෙල්ලම් කරන්න එපා. කරත් මාස් දාන්න තමයි කරන්නේ නේ. ඒක ඔක්සිජන් මදි වෙනවා. හරි. He will be playing. ඔහු සෙල්ලම් කරමින් සිටීවි. නොදාගෙන හිටියොත් කොරෝනා හැදෙනවා. සෙල්ලම් කරද්දී මාස් නොදාගෙන හිටියොත් කොරෝනා හැදෙනවා. දාගෙන හිටියොත් ඔක්සිජන් මදි වෙනවා. සෙල්ලම් කරද්දී වැඩිපුර ඔක්සිජන් ඕනේ. හරි. He will be playing. ඔහු සෙල්ලම් කරමින් සිටීවි. බලන්න will be එකෙන් සිටීවි තේරුම ආවා. මොනවාද? cricket. ඔහු ක්‍රිකට් සෙල්ලම් කරමින් සිටීවි. හෙට මේ වෙලාවට. At this time tomorrow. Future continuous. මාස් දාගෙන දුවන්න හදන්න එපා. ඔක්සිජන් මදි වෙලා සමහරට මැරෙන්න පාව පුළුවන්. හරි. හරි නේද? Okay. හරි. බීවර් සම්බන්ධ පොඩි වීඩියෝ එකක් තියෙනවා. අපි පොඩ්ඩක් මහන්සිත් වගේ නිසා ඒක පොඩ්ඩක් බලන්න. ක්ලාස් එක ඉවර නැහැ.
අපි සිරිස් අහන්නක් තියෙනවා. තව ලියන්නක් තියෙනවා. හරි. bean එකේම ලියන්න තියෙන ගොඩක් වැදගත්. B double E N bean එකේම perfect එකේ bean එකේම ගොඩක් වැදගත්. past participle එක. පොඩි විනාඩි දෙක තුනක වගේ වීඩියෝ එක බලන්න ගන්නවා. B verbs සම්බන්ධ. Hi kids! Today we will learn and revise the use of is, am, are, was, and were. So let's start. There are some words that are called helping verbs, and they are am, is, are, was, were, being, have, has, had. Learn the uses of as they help the main verbs in sentence. Today, we will learn the uses of the main verbs in the sentence. And is a very cute boy. It is very late now. He is doing a fantastic job. She is cooking pizza. He is having his dinner. I am going to my grandma's house. I am going for my dance classes. I am not interested in reading comics. I am feeling sleepy. They all are acting in a play. They are having a party tonight. They are not going to the zoo today. All of them are wearing red hats. So kids, we use is, am, are in the present form of sentences, and they are all helping words. All these words come before the verbs in the sentence, like before the verb, playing එකට කලින් තමයි යන්න. come before the verbs playing එකට කලින්. helping verb එක ඉන්නේ. in the sentence, like they are acting in some play. The verb some play. here is acting, and are comes before acting. They are having a party tonight. The verb here is having. Having a party tonight having a party. Party And are comes before the verb having. I am feeling sleepy. The verb here is feeling. Am come before the verb feeling. I am going for my dance classes. The verb here is going. Am will has come before going. She is making pizza. The verb here is making, and is used before making. He I'm not a big word, but I'm the beaver. I've got a big job, I guess I am top dog for such a small word. I'm not a big word. I've got a big job. I'm a really big word. I guess that makes me a rock star. Were you listening when I was singing? Were you listening? When I was singing, Mama Gayana Karanavita. Past continuous, Gayana Karani City with I was singing Mama Gayana Karani City, then Vita. The verse Pachin, Gayana Karani City, helping her better. Is there a beaver in my song?
I am singing and you are listening, and we're all being superstars. Rock on, not a big word. I am the beaver. I've got a big job. I guess I am top dog. Such a small word. I'm such a big word. I guess that makes me a rock star. Where's my guitar? Were you listening when I was singing? Is there a beaver in my song? Rock on. I am singing, you are listening, and we're all being superstars. Rock on. හරි. අපි යනවා වඩනු. හරි. ලියගන්න bean කියලා කියන භාගයේදී B double E N bean. හරි. මේක නම් ඔයාලට සාමාන්‍ය දුරුයි නේ. ඉස්සරහට ගොඩක් වැදගත් වෙනවා. bean වෙලා ඉඳලා තිබිලා. එයා තමයි past participle form. B double E N bean. හරි. ගොඩක් වැදගත්. හොඳට අහන්න. very important. හරි. ඇය ගුරුවරියක් වෙනවා නම් කියන්නේ she is a teacher. මට කියන්න ඕනේ ඇය ගුරුවරියක් වෙලා තියෙනවා. දැන් ගුරුවරියක් තමයි. අවුරුදු 10ක් තිස්සේ ඇය ගුරුවරියක්. අවුරුදු 10ක් තිස්සේ ඇය ගුරුවරියක් වෙලා තියෙනවා. හරි. එයා නම් ටීචින් පටන් ගත්තේ අවුරුදු 10කට කලින්. තාමත් එයා උගන්වනවා. හරි. තාමත් එයා ටීචර් කෙනෙක්. Now also she is a teacher. She has started it 10 years ago. ඒක පටන් ගත්තේ අවුරුදු 10කට පෙර. හරි. ඒ වගේ දෙයක් කියන්න තමයි මේක ප්‍රයෝජනවත් වෙන්නේ. කොහොමද ඒ කියන්නේ? ඇය she වෙලා තියෙනවා කියලා කියනවා. ඒක කියන්නේ මෙහෙමයි. has කියන්නේ තියෙනවා. වෙලා කරලේ තියෙනවා. වෙලා කියන්නේ been. ඇය වෙලා තියෙනවා. has been. දැක්කද? කවුද? the teacher. She has been a teacher. ඇය ගුරුවරියක් වෙලා තියෙනවා. කොච්චර කාලයක් තිස්සේද? අපි ඩියුරේෂන් එකක් දානවා. කාල පරිච්ඡේදය සඳහන් කරනවා. 4 කියන්නේ 30. එතෙන්දී. for 10 years අවුරුදු 10ක් තිස්සේ. ඇය අවුරුදු 10ක් තිස්සේ ගුරුවරියක් වෙලා තියෙනවා. She has been a teacher for 10 years. දැක්කද? මේකේ අදහස තමයි ඇය දැනුත් ගුරුවරියක්. අපිට කියන්න ඕන කොච්චර කාලයක් තිස්සේද ගුරුවරියක් කියලා. අවුරුදු 10ක් තිස්සේ. මේක වෙල තමයි කියන්නේ. වෙලා තියෙනවා. ඒතර මෙතන මොකද ටෙන්ස් එක? has තියෙනවා has දෙකත් එක්ක අපි හතරට ඉගෙන ගත්තා නේ. ක්‍රියාපදයක past participle තියෙනවනේ. has හරි have හරි එක්ක past participle pp තියෙනවා මොකද්ද? මේක. present perfect. tense එක present perfect. හතරට ඉගෙන ගත්තේ. දැන් වල අටේ හරි. එහෙනම් present perfect. පැහැදිලි නේද? ගොඩක් වැදගත් මේ වාක්‍යය. එහෙනම් මෙන්න. හරි. කාර් එක මෙතන තියෙනවා නම් the car is here. කාර් එක මෙතන දැනුත් තියෙනවා තමයි. මට කියන්න ඕන කාර් එක මෙතන පැය දෙකක් තිස්සේ ඉඳන් තියෙනවා. හරි. බෝම්බේ තියෙනවා දැන් ඇතුළේ. ඒක ගොඩක් සැකයි. අපිට කියන්න ඕන දැන් පොලිසියට කෝල් කරලා කියනවා. හරි.
there's a car. The car is here for එහෙම කියන්න බෑ. එහෙනම් the car has been. the car එක තිබිලා තියෙනවා. තිබිලා තියෙනවා කියලා තමයි කියනවා. තියෙනවා නම් has තියෙනවා. has කියන්නේ තියෙනවා තිබිලා තියෙනවා. තිබිලා කියන්නේ been. තිබිලා තියෙනවා. ඒ කියන්නේ කිසියම් කාලයක් තිස්සේ තිබිලා තියෙනවා. තාමත් තියෙනවා. The car has been. මෙතන here. car එක මෙතන තිබිලා තියෙනවා. කොච්චර කාලයක් තිස්සේද? for 2 hours. පැය දෙකක් තිස්සේ. car එක මෙතන පැය දෙකක් තිස්සේ තිබිලා තියෙනවා. ආපහු has එකත් එක්ක been ආවා. tense එක present perfect. car එක මෙතන තිබිලා තියෙනවා. අදහස්. ඒ කියන්නේ කාර් එක මම මෙතන තියලා දැක්කේ පැය දෙකකට කලින්. පැය දෙකක් තිස්සේ මෙතන තිබුණා. තාමත් තියෙනවා. තාම ගිහිල්ලා නැහැ. ඒක හදන්න. සිංහ දෙනම ලියාගන්න තිබිලා තියෙනවා. පොත මෙතන තිබිලා තියෙනවා. ඊයේ ඉඳන් කොහොමද කියන්නේ? The book has been here since yesterday. සිට කියලා කියන්නේ since. හරි එකක් නේද? The book has been. බහුවචන වුණා අපි දන්නේ have. books වුණා නම් have. books කියලා ගමු. ඒතර have been. has been මැදම දෙපා. The books have been. එතනත් අදහස මොකද්ද? තිබිලා තියෙනවා. තාමත් තියෙනවා ඒකයි. හරි. පොත් මෙතන තිබිලා තියෙනවා. here. සිට ඊයේ සිට කියන්නේ since. සිට මෙතන නිසා නෙවෙයි since කියන්නේ සිට. since yesterday. ඊයේ සිට ඊයේ ඉඳන් තාමත් තියෙනවා. The books have been here. පොත් මෙතන තිබිලා තියෙනවා. since yesterday ඊයේ ඉඳන්. කවුරුත් තාම අරන් නැහැ. එහෙනම් have been තිබිලා තියෙනවා present perfect. කියනවනේ දැන් තියනවා නම් the books are. තිබිලා තියෙනවා නම් the books have been. have been. හරි. මම busy. මම කාර්යබහුලයි. කොහොමද කියන්නේ? I am busy. I am busy. මම කාර්යබහුල වෙලා තියෙනවා මාස 10ක් තිස්සේ ඉඳන්. මාස 10ක් තිස්සේ. කොහොමද කියන්නේ? දැන් කාර්යබහුල නම් I am busy. duration එක කාලයක් තිස්සේ කාර්යබහුල වෙලා තියෙනවා නම් I have been busy. එරණේ ගොඩක් හරි. අලුත් වාක්‍යයක් ආවා. number 4. I have been busy. busy කියන්නේ adjective එකක්. කාර්යබහුල. have been කියන්නේ වෙලා තියෙනවා. බලන්න. තිබිලා තියෙනවා. ඉඳලා තියෙනවා. ඉඳලා තියෙනවා අපි ගත්තේ නැහැ නේ. අපි එකට ගමු එකක්. හරි. I have been busy කියන්නේ මම කාර්යබහුල වෙලා තියෙනවා. busy කියන්නේ කාර්යබහුලනේ. මම කාර්යබහුල වෙලා තියෙනවා for 10 months. මාස 10ක් තිස්සේ ඉඳන් for 10 months. හරි මම හොඳට පාඩම් කරනවා YouTube එකේ වීඩියෝස් බලනවා පාඩම් කරන educational ඒවා හොඳ ගණන් වීඩියෝස් ඉංග්‍රීසි වීඩියෝස් කාටුන් එහෙම නෙමෙයි ඒක ගොඩක් busy homework කරනවා online classes තියෙනවා ඒ නිසා I have been busy මම කාර්යබහුල වෙලා තියෙනවා
පුරණ ඔක හොඳට පාඩම් කරගෙන ඔය වගේ වාක්‍ය තනියම හදන්න බලන්න පුළුවන්. තාස් පටන් ගත්තාම මට පේනවා. දැන් තමයි WhatsApp කරන්න මම අඩුපාඩු හදලා කියන්නම්. හරි. මිනිසා මෙතන ඉඳලා තියෙනවා. කොහොමද කියන්නේ? දැන් මිනිසෙක් මෙතන ඉන්නවා. අපි අඳුරන්නේ නැහැ. හරි. මිනිසා මම පැය දෙකකට කලින් බලනකොටත් එයා හිටියා. තාමත් ඉන්නවා. එහෙනම් කොහොමද කියන්නේ? මිනිසා ඉඳලා තියෙනවා. ඉන්නවනම් the man is. ඉඳලා තියෙනවනම් the man has been. එහෙනම් the man මිනිසා ඉඳලා තියෙනවා. තියෙනවා නම් has ඉඳලා නම් been. ඉඳලා තියෙනවා. මිනිසා ඉඳලා තියෙනවා. මෙතන here the man has been here for 2 hours. පැය දෙකක් තිස්සේ. For 2 hours. for කියන්නේ තිස්සේ 2 hours පැය දෙකක් තිස්සේ. පැය දෙකක් තිස්සේ ඉඳන් පැය දෙකක් තිස්සේ මිනිසා මෙතන ඉඳලා තියෙනවා. පැය දෙකකට කලින් හිටියා. තාමත් ඉන්නවා. හරි. මේ ක්‍රමයටම කියන්න පුළුවන් මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. කොච්චර කාලයක් තිස්සේද? මම නම් I තියනවා නම් have. අතනක මේක තව වලට අදාළ නැහැ. ඒකට මෙතනදි මම දානවා මේක. මොකද ඉස්සරහට පාඩම් කරන්න වැදගත් වෙන නිසා. මේක ඉගෙන ගන්න ඔයගොල්ලෝ තව ඉස්සරහට මේ 6 වෙනි වාක්‍ය විතරක් තව ඉස්සරහට තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ. present perfect මේ දක්වා තියෙනවා ඔයගොල්ලන්ට. මේ වාක්‍ය සිලබස් එකේ මේ දක්වා තියෙනවා. හතරක සිලබස් එකේ present perfect තියෙනවා. මේ ටෙන්ස් එක තව ඉස්සරහට තියෙන ටෙන්ස් එකක්. ඒකට ඔයාලා අදහස තේරුම් ගන්න පුළුවන්. නෝට් එක ඉගෙන ගන්න තියෙනකොට ලේසි පාඩම් කරනකොට O level දක්වා මේ නෝට් එක වැදගත් වෙනවා. E level එකට වැදගත් වෙනවා. ඒතර එතෙන්දී පාඩම් කරද්දී මේක වැදගත් වෙනවා. හරි. අදට තේරෙනවා අඩු ගතියක් තේරෙයි. 5 වෙනි පයකට තව ඉස්සරහට තියෙන ටෙන්ස් එක. හරි. I have been learning. තේරුම් ගන්න පුළුවන් හැබැයි. දන්නවනේ learning කියන්නේ ඉගෙන ගැනීම. ing ගන්නවම අල්ලන්නක් ආවා. ඉගෙන ගන්න. been කියන්නේ ඉඳලා. එක්කෝ ඉඳලා නැත්නම් තිබිලා නැත්නම් වෙලා. මෙතන ගැලපෙන්නේ ඉඳලා. have කියන්නේ තියෙනවා. පුළුවන්. මම ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. කිසියම් කාලයක් තිස්සේ ඉඳලා. කියන්නේ දැනුත් ඉගෙන ගන්නවා. අවුරුදු කීයක් විතරද? අවුරුදු 7ක් තිස්සේ. කිසියම් කාලයක් තිස්සේ ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා කියලා තමයි කියන්නේ. මේ වගේම තමයි. I have been learning. මොනවද? English. For 7 years. තේරුණානේ? for කියන්නේ තිස්සේ. අවුරුදු 7ක් තිස්සේ. මම අවුරුදු 7ක් තිස්සේ ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉඳලා තියෙනවා. have been learning තමයි verb එක highlight කරගන්න. මේක තාම ඔයගලන්ට නැහැ. තව ඉස්සරහට තියෙන්නේ. ඉස්සරහට පාඩම් කරද්දී වැදගත් වෙනවා. තාම අක්කක් දාලා. මේකේ අදහස මෙච්චරයි. මම දැන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. මට කියන්න ඕන කොච්චර කාලයක් තිස්සේද ඉගෙන ගන්න කියලා. එහෙනම් I have been learning English for 7 years. අවුරුදු 7ක් තිස්සේ ඉගෙන ගන්නවා. අවුරුදු 7කට කලින් ඉංග්‍රීසි ඉගෙන ගන්න පටන් ගත්තා. තාමත් ඉගෙන ගන්නවා. හරි. මේක අන්තිම භාවිතය. ඊසත් අපි කළා එක. පොඩක් අපෝ එකපාරක් වාක්‍යයක් විතරක් එක උදාහරණයක් දීලා මම මතක් කරන්න. උදාහරණයක් සහ උත්තරයකට. අර ing being එකේ ලොකු භාවිතයක් නැහැ. වාක්‍ය 5ක් 6ක් වගේ ලියන්න තියෙන්නේ. අපි ඊළඟ දවසේ කරමු. විනාඩි 10ක් වගේ යයි. ඉතින් තියෙනවා. හරි. ප්‍රශ්නයක් අහනවා මෙහෙම. ඔයා චීනයට ගිහිල්ලා තියෙනවද? මතකද කිව්සද කියලා? කොහමද අහන්නේ? ඔයා කවද හරි චීනයට ගිහිල්ලා තියෙනවද? Have you ever been to China?
to China කියන්නේ චීනයට ever කියන්නේ කවදා හරි විසති කරා. දැන් මෙතන been කියන්නේ වෙනස් තේරුමක්. ගිහිල්ලා. ඇත්තටම ගිහිල්ලා ඇවි. have කියන්නේ තියනවාද මුලට ආපු නිසා ප්‍රශ්නයක් තියනවාද? you කියන්නේ ඔබ. ඔබ කවදා හරි ගිහිල්ලා තියනවාද කොහෙද? චීනයට. මෙතන been කියන්නේ වෙනත්ම තේරුමක්. goal එකට පොඩි සමානකමක් තියෙනවා. ගිහිල්ලා ඇවි. been භාවිතාවන short note එකක් ගන්න එක. summary. මේකට උත්තරය විස දෙනවා. මොකද? I have never been to China. මම කවදාකවත් චීනයට ගිහිල්ලා නැහැ. I have never been කියන්නේ මම කවදාකවත් ගිහිල්ලා නැහැ. I have never been to China. I have never been to China කියන්නේ මම කවදාකවත් චීනයට ගිහිල්ලා නැහැ. හරි. ලබන සතියේදී ටෙක්ස්ට් බුක් එක රෙඩි කරගන්න බලන්න. මම කටින් කෝල් කරලා අහනවා ටෙක්ස්ට් බුක් එක තියනවද කියලා. හැමෝටම තියෙනවා විතරක් පටන් ගන්නවා ටෙක්ස්ට් බුක් එකේ පළවෙනි පාඩම. අද පාඩම හොඳට පාඩම් කරගන්න. ing being දාලා වාක්‍ය 10ක වගේ විනාඩි 10ක වගේ පොඩි පාඩමක් තියෙනවා ඊළඟ සතියේ මම කරන්න. උදේට ගොඩක් වෙලා මදි. පාඩම ඉවරයි. චුට්ටක් මේක බලන්න. හරි. අවුරුද්දෙම සියලු වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා විනාඩි 5ක් පිළිත් අහන්න. චුට්ටක් ඉන්න.